දෙනාම පංචශීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්න. අනිත් ආගම් වල ඇත්තෝ ඉන්නව නම් තමන්ගේ ආගම ඒ වෙලාවේ මතක් කරන්න. බෞද්ධ පිරිස নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ ලක්දිවට වැඩම කර සිටියත් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය පොගොඩ සීල විමල ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව විහාරවාසීව වැඩ සිටින අතිපූජනීය තවලම බන්දුල ස්වාමීන් වහන්සේගේ කළුගමුවේ කස්සප ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදය ඇතුව අද මෙම ලන්ඩන් බෞද්ධ විහාරයෙහි මේ උතුම් පින්කම සංවිධානය කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව නියුන්හැල්ල මැතිතුමා රේණු නියුන්හැල්ල මැතිණිය එවැගේම යසස් දිනලි කියන ඒ දරුවන් දෙපළගේ දායකත්වය ඇතුව අප ඊටාම සතුටටපත් වෙනවා මේ උතුම් පින්කම් මාලාවේ අවසාන ධර්මානුශාසනාව මම හිතන්නේ 17 වෙනි ධර්මදේශනය මේ සති දෙකක වගේ කෙටි කාලයක දවස් 12ක් විතර කාලයක අප සිත කරන අවසාන ධර්මදේශනය අද
ලන්ඩන් බෞද්ධ විහාරයේදී පවත්වන්නට ලැබීම ගැන අප ඊටාම සතුටටපත් වෙනවා. අපේ මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු විශාල බෞද්ධ දායක පිරිසක් මේ උතුම් පින්කමට අද මේ මහා විහාරයට ලන්ඩනයේ මහා බ්‍රිතාන්‍යයේ ආරම්භ කරපු පළමු ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන මේ ස්ථානයේ රැස්ව සිටීම ගැන අපි තාම සතුටු වෙනවා. ඒත් අපේ නියුන්හැල්ල මහත්තයා මට පසුගිය දිනක හමු වුණු වෙලාවෙදී සඳහන් කරා අද ලංකාවේ අය ක්‍රිකට් ගහන දවසක් කියලා. ඉතින් එතුමා ටිකක් කල්පනාවෙන් හිටියා පිරිස අඩු වෙයිද කියලා. ක්‍රිකට් වලට වඩා බන ටිකක් හරි ගිහින් තියෙනවා. විශාල පිරිසක් අපේ වැඩිහිටියෝ මේ ස්ථානයට තමන්ගේ දුවා දරුවොත් එක්ක පැමිණිලා තිබීම ගැන මා ඊටාම සතුටටපත් වෙනවා. මෙවැනි උතුම් පින්කම් මාලාවක් අපට සිද්ධ කරන්නට අවකාශය උදා වුණේ විශේෂයෙන්ම අපේ සත්පුරුෂ දායක දෙපළක් වන අපේ නිශාන්ත මැතිතුමත් වගේම සත්‍යා මැතිණියත් ඒ දරුවන් දෙදෙනත් දක්වපු දායකත්වය නිසා එයයි මහත් ශ්‍රද්ධාවෙන් අපට මාස ගණනාවකට පෙර ඇත්තටම ගිය වසරේදී ආරාධනා කරලා මේ සති දෙකක කාලය බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ඔබ වෙනුවෙන් වෙන් කරවා ගන්නට යෙදුණා. ශ්‍රද්ධාවෙන් ආරාධනා කටයුතු සිද්ධ කරලා අපව ගෞරවාදරයෙන් මේ රටට වැඩම කරවලා මේ මොහොත දක්වාම ඇත්තටම යැත්තෝ අපි බැලුවා කිලෝමීටර් 2000ක් විතර ඩ්‍රයිව් කළම තියෙනවා. ඊට අමතරව ස්කොට්ලන්ඩ් වගේ පළාත්වලට ගුවනිනුත් යන්නට යෙදුණා. ඉතින් විශාල දුරකථනකුත් ගෙවලා මේ උතුම් පින්කම් මාලාවට ඒ අය සාල ධනයක් මිල කළ නොහැකි තරම් කැපවීමක් සිදු කරලා අවසාන පින්කම ලෙස මේ පින්කම අද සූදානම් වෙන්නේ මේ මහා විහාරයේදී. සුජීව මහත්මයා මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා අපේ රටේ ප්‍රශ්න निराකරණය වේවා කියන ප්‍රාර්ථනයක් රණවිරුවන්ට ආශිර්වාද කිරීමත් අපේ නායක හමුදුරුවන්ට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය බෝකොට සීලවිමල ස්වාමින් වහන්සේ තවලම බන්දුල ස්වාමීන් වහන්සේ සහ අපේ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට සෙත් පතන්නත් මේ පින්කම සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ආශිර්වාද කිරීමත් මේ පින්කමේදී ඔබලා මේ නියුන්හැල මහත්මයාලා අපේක්ෂා කරනවා. ඉතින් ඒ සියලු අපේක්ෂාවන් සම්පූර්ණ කරගන්නත් ආපු හැම දිනාටම ධර්මාවබෝධයක් ලබා ගන්නටත් ඔබට මේ දේශනාවෙන් උදව්වක් ලැබෙයි කියලා මම කල්පනා කරනවා. පින්වතුනි බෞද්ධ පිරිසක් වන අපට මේ ගෞතම බුද්ධ ශාසනය ලැබීම අපට ලැබුණු ලොකුම ලාභයක්. අපි හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තිබෙන කාලයේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්නට අවස්ථාවක් උදා වීම මහා ලාභයක්. මොකද බුදුවරු නැතුව මේ ලෝකයේ බුද්ධ ශූන්‍ය කල්ප තිබෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ධර්මයක් නැතුව තියෙන කාලය. අපි මේ ජීවත් වෙන කාලයට කියනවා මහා භද්‍ර කල්පය. මහා භද්‍ර කල්පය කියන්නේ භද්‍ර කියන්නේ බැබලෙනවා කියන එක. මේ මහා කල්පය බැබලෙනවා කොමක් නිසාද? බුදුරජාණන් වහන්සේලා 5 නමක් මේ මහා කල්පේ පහළ වෙන නිසා කියලා අපේ ශාසනය උගන්වනවා. කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා මේ වෙනකොට මේ කල්පයේ පහළ වෙලා පරිනිර්වාණයට පත් වෙලා තිබෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
මේ කල්පයේම පහළ වෙන අවසාන බුදුරජාණන් වහන්සේ බව අපේ ශාසනයේ උගන්වනවා. ඉතින් ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනය පහළ වෙලා තිබෙන වෙලාවේ මනුෂ්‍ය ආත්මයක් ලැබපු අපි වාග්යවන්ත වාසනාවන්ත පිරිසක්. කලකිනි බුදු කෙනෙක් කුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබ ගන්නේ. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. ඔවැඩ සංගරාවේ අපි පුංචි කාලේ කවුරුත් ඉගෙන ගත්තානේ. ගිහියත්ත් පුංචි කාලේ ඒ කවිය ඉගෙනගෙන තියෙනවා. අපේ පැරණි සිංහල පාඩම් වලට ඒව තිබුණානේ. දහම් පාසලේ ඒ කවි අපිට ඉගෙනුවා අපි පුංචි කාලේ. බුද්ධෝත්පාද කාලයත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන අවස්ථාවක්. දෙක කෙනෙකුට දුකින් නිදහස් වෙන්න ලැබෙන අවස්ථාවක් ලෙස ධර්මයෙහි සාකච්ඡා කරනවා. ඉතින් අපිට ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒක අපි හැම දෙනාගේම වාක්‍යයක්. බුද්ධෝත්පාද කාලෙක අපි මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි උපරිම අපගේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕන. නුවණ දියුණු කරගන්න. මොකද නුවණ දියුණු වෙන තරමටයි අපි දුකින් නිදහස් වෙන්නේ. සීලය දියුණු කර ගැනීම අපිට දුක අඩු කරගන්න උපකාරයක්. සමාධිය ඒකාග්‍රතාවය අප තුළ දියුණු කර ගැනීම දුක අඩු කරගන්න උදව්වක්. මොකද සීලවන්තව හිටියොත් අපිට මේ භවයේ සූපත් වෙන්න වගේම කාමාවචර වැනි සුගති භූමියක උප්පත්තිය ලබන්න සීලය අපිට උදව් කරනවා. උපරිම වශයෙන් මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලබන්න උදව් කරනවා. අපි සමාධිය අත්විඳලා ධ්‍යාන මට්ටම් වලට කියමු. ප්‍රථම ද්විතීය තෘතීය ආදී ධ්‍යාන ලැබුවොත් අපි මිය ගියාම බ්‍රහ්ම ලෝකවල අප උප්පත්තිය ලබන්නට පුළුවන්. බ්‍රහ්ම තලවල. එහෙම නැත්නම් සදිව්‍ය ලෝකවල අපි උප්පත්තිය ලබන්නට පුළුවන්. පින්දහන් නිසා ඒත් කිසි තැනක අපගේ දුක නිමා වෙන තැන් ලෙස ධර්මයේ සාකච්ඡා කරලා පෙන්වලා දීලා නැහැ. දුක නිමා කරන්න නම් අප ප්‍රඥාව දියුණු කරගත යුතුයි. සීලයෙන් සමාධියෙන් දුක කලමනාකරණය කරගන්න පුළුවන්. ඒ ප්‍රඥාව දියුණු වුණොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් විදර්ශනා නුවණක් අප තුළ පහළ වුණොත් අපය උපදව ගත්තොත් අපට සම්පූර්ණ දුකින් නිදහස් වෙන්න පුළුවන් කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එකකින් කියන්නේ සීලය රැකලා වැඩක් නැහැ කියන්නේ. අදුම ප්‍රඥාව මාර්ගඵල අවබෝධ කරගෙන සෝතාපන්නවත් වෙන්න බැරි වුණොත් එකම පිහිටත් රැකගත්තු පංචශීල පද පහ වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි සීලය මොන හේතුවක් නිසාවත් ලිහිල් කොට ගන්න නරකයි. සීලය අපට උපකාරක ධර්මයක් නොවේ කියන හැඟීම අප ඇති කර ගන්නට නරකයි. අනුග්‍රහිත සූත්‍රය ඔබ අහලා ඇති. මෙහි ගැඹුරින් ධර්මය ඉගෙන ගන්න පිරිස ඉන්න නිසා අනුග්‍රහිත සූත්‍රය අපට කියලා දෙනවා සීලය අනුග්‍රහිත ධර්මයක් උතුම් ප්‍රඥාව ලබන්න. සමාධිය අනුග්‍රහිත ධර්මයක් උතුම් ප්‍රඥාව ලබන්න. එහෙනම් අපි සීලවන්ත වෙන්න ඕනේ. මේ ලැබිච්ච වෙලාවේ මේ ලැබිච්ච මිනිස් ආත්මේ අපි මේ මූලික සිල්පද ආරක්ෂා කරගෙන ඉන්න අපි කවුරුත් බෞද්ධ පැවිදි පිරිසක් බෞද්ධ කිහි පිරිසක් දෙගොල්ලම උත්සාහ කරන්නට අවශ්‍යයි. සීලවන්ත වීමේ ආනිසංස ditta ධම්ම වේදනීයන්නේ. ditta ධම්ම වේදනීය. සීලවන්තව හිටියම පුදුම නිර්භයකමක් අපට ඇති වෙනවා. ඕනම සභාවකට අපිට ඍජුව ගිහිල්ලා පෙනී හිටින්නට කතා කරන්නට
අපේ අදහස පළ කරන්නට අවශ්‍ය කරන පෞරුෂය අපිට හැදෙන්න. අපි සීලවන්තයි. එතකොට මරණින් මත්තේ සුගතිගාමි වෙන්නත් සීලවන්තකම අපිට උදව්වක්. ඉතින් ගෘහස්ත ජීවිත ගෙවන අයට සීලවන්තකම අත්‍යවශ්‍යයි. ගෘහස්ත ජීවිතයේ සීලවන්තකම අත්‍යවශ්‍යයි. හැමෝම දෙදක් ලෙස ඉන්න භූමිකාවේ, ස්වාමි පුරුෂයෙක් ලෙස ඉන්න භූමිකාවේ, දරුවෝ දෙමව්පියෝ ලෙස අපිට එක එක භූමිකා තියෙනවා ගෘහස්ත ජීවිතයේදී. එතනදී සීලවන්තව ඉන්න අම්මා, සීලවන්තව ඉන්න තාත්තා නිසා දරුවන්ට එකෙන් ලොකු ආදර්ශයක් හම්බ වෙනවා. සහ දරුවෝ නිවැරදි කරන්න, දරුවන්ට හරි පාර පෙන්වන්න ලොකු හයියක් හම්බ වෙනවා. ලොකු හයියක්. මොකද අපි යහපත් සහ නිවැරදිව ඉන්නකොට තමයි අපිට තව පිරිසකට මඟ පෙන්වන්න පහසු. හරිම පහසු. අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා අර අන්තෝ ජටා බහි ජටා කියන ගාථාවේ දේවතාවෙක් අහපු ප්‍රශ්නයන්නේ ඇතුලේ ගැට පිටත් ගැට උඩත් ගැට මේවා ලියන්නේ කොහොමද කියලා නේද? එතනදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු තේ ඉමං විජටේ ජටං. මේ ඕන ගැටයක් ලියන්න ආරම්භ කරන්න ඕනේ කොහොමද? සීලවන්ත. සීලවන්ත. ඒකේ තදංග ප්‍රහාණයෙන් ආරම්භන්න ඕනේ නේ. සීලය කියන්නේ තවත් විග්‍රහයක් විදිහට කියොත් මොකද්ද? తాවකාලික කෙලස් දමනය. දැන් මේ වෙලාවේ අපි දස අකුසල් වලින් එකක්වත් කරන්නේ නැහැ. මේ වෙලාවේ අපි තදංග වශයෙන් කෙලස් යටපත් කිරීමක්, දමනය කිරීමක්, පාලනය කිරීමක් අපි සිද්ධ කරගෙන ඉන්න හින්දා අපිට මේ කියන දෙයක් හරි අවබෝධ කරගන්න ලේසි. ඒකනේ අපි පන්සිල්ලි පිහිටලා බණහන්. පන්සිල්ලි පිහිටලා වෙනත් පින් කටයුතු වල යෙදෙන්නේ. මොකද සීලේ පිහිටපු ගමන් එතන අපි මූලික සංයමයක් අප තුළ తాවකාලික සංවරකමක් අප තුළ සංවර්ධනය කරනවා. ඒ ඇති වෙන සංවර්ධනය අපට උදව් වෙනවා ගැඹුරු දේවල් තේරුම් ගන්න. අවබෝධයට උදව් වෙනවා. ඒ නිසා අපි සීලවන්ත වීම ප්‍රවෘජිත ජීවිතයේ සහ ගෘහස්ත ජීවිතයේ කියන දෙකේම අභිවෘද්ධියට ලොකු උදව්වක්. කොහොමත් මට මෙන්න මෙහෙම වාක්‍යයක් විදිහට කියන්න පුළුවන්. ලංකාවට අදාළව කිව්වොත්. අම්මා කෙනෙක් දුසිල්වත් වුණොත් ඒ ගෙදරම ඉවරයි. හාමුදුරු කෙනෙක් දුසිල්වත් වුණොත් ඒ ගමම ඉවරයි. මොකද මේ security කියන එක තියෙනවනේ නේද? ඒකේ soft සහ hard කියලා දෙකක්. මෘදු ආරක්ෂණ පද්ධතියක් තියෙන ඕනම සමාජයක රළු ආරක්ෂණ ක්‍රමවේද. දැන් අපේ වගේ බෞද්ධ සමාජයක මෘදු ආරක්ෂණය කියන එක පදනම් වෙනවා අම්මා මත. පන්සලක නම් හාමුදුරුවෝ. එතකොට හාමුදුරුවෝ සීලවන්ත තාම ප්‍රතිපත්තිගරුක හාමුදුරුවෝ ඉන්නකොට ගමක ඒ ගම උන්වහන්සේත් එක්ක ගැට ගැහෙනවා. ගම විසිරීලා යන එක, ගම අරමුණක් නැති වෙන එක නවතිනවා. හොඳට බලන්න හාමුදුරු කෙනෙක් පිරිහිච්ච ගමක් තියෙනම් ඒ ගම විනාශෙටම ගිහිල්ලා කියලා ඔබට ලංකාවේ ඇතම් ගම් දිහා බැලුවට පස්සේ හොඳට තේරුම් ගන්න. හාමුදුරුවෝ ප්‍රතිපත්තිගරුකව ඉන්න තැන්වල අත් වශයෙන්ම හරීම ශක්ති සම්පන්නයි නේ. හරිම බලවත් ඒ ගම්. ගෙදරක් වුණත් එහෙමයි. අම්මා දුසිල්වත් වෙච්ච ගෙදර ඔක්කොම ඉවරයි. හැමතේම විනාශයි. අම්මාට ප්‍රතිපත්ති නැති වුණාම ඒ ගෙවල් වල අනිත් අයට නැංගුරුමක් නැති වෙනවනේ. මොකද සිංහල බෞද්ධ ගෙදරක ඇංකර් එක තමයි අම්මානේ. ඇංකර් කෝප්පේ නෙමෙයි. අපේ නැංගුරුම අපි ඔක්කොම ගැට ගැහෙන තැනනේ. තාත්තා දරුවෝ ඔක්කොම ගැට ගැහෙන, ඔක්කොම නවතින,
ඔක්කොම අවසාන වශයෙන් රඳවාගෙන තියෙන මූලික සාධකේ අම්මා. බෞද්ධ අම්මා. බෞද්ධ අම්මා කෙලසිච්ච ගමන් සිංහල පවුල විනාශයි. සිංහල පවුල විනාශයි. හාමුදුරුවෝ කෙලසිච්ච ගමන් සිංහල ජාතිය විනාශයි. අනගාരിക ධම්මපාලතුමා මේ විහාර රඹන්න මැදිහත් වෙච්ච උත්තමයා නේද? උන්වහන්සේ වග වෙච්ච එකක් තමයි බොහෝම සීලවන්ත ස්වාමීන් වහන්සේලා තමයි ලන්ඩනෙට එන්නේ. උන්වහන්සේගේ ජීවිතයේ තොරතුරු හොඳට නිරීක්ෂණය කරාම පේනවා උන්වහන්සේ කොච්චර හාමුදුරුවන්ට ගිහියෙක් විදියට අවවාද දීලා තියෙද යහපත් භික්ෂුවක් වීම ගැන. මොකද හේතුව මේ වගේ සමාජයක ධර්මචාරිකාවක් ආරම්භ කරනකොට හාමුදුරු කෙනෙකුට ශක්තිය ලබා දෙන්නේ උන්වහන්සේගේ සීලවන්ත ගුණවන්තකම. එනිසා අදටත් ඒ හරය ලන්ඩන් බෞද්ධ විහාරය අසුරු කරගෙන පවත්වාගෙන යන්න හැම මොහොතකම ස්වාමීන් වහන්සේලාත් දායක පිරිසත් උත්සාහ කරනවා නේ. උත්සාහ කරනවා. ඒ හරය විනාශ නොවි තියාගන්න. මොකද ඒ හරය නැති වෙච්ච ගමන් ඒ මූලික අර්ථ විනාශ වෙච්ච ගමන් මේ ආයතන කඩමැට. එහෙනම් ගෘහස්ත ජීවිත ගෙවන ඔබ ප්‍රවෘත්තිත පැවිදි ජීවිත ගෙවන අප හැම වෙලාවකම වීරිය කරන්න ඕනි අපගේ ප්‍රතිපත්ති කරුක බව දිනු කරගන්න. කෙනෙක් කියන්න පුළුවන් ඒක සීලය හින්දා දුකින් නිදහස් වෙන්නේ නැහැ නේ කියලා. ඇත්ත. සිල්වන්ත උනායි කියලා හොඳටම සිල්පද රකින්න එක්කෙනාවත් දුකින් නිදහස් වෙලා නැහැ. හැබැයි ගොඩක් ප්‍රශ්න අඩු වෙලා. අඩුම දුසිල්වත් වීම නිසා උපදින ප්‍රශ්න ටික නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඔක්කොම ආර්ථික ප්‍රශ්න ඒ ඔක්කොම විසඳෙන්නේ නැති වෙන්න පුළුවන් සීලවන්තකම හින්දා. හැබැයි මිනිස්සු දුසිල්වත් වුණාම උපදින ප්‍රශ්න ටික නෑ සීලවත් එක්කෙනා. වැඩි කාමයට යෑම නිසා ගෙවල් වල උපදින ප්‍රශ්න නැති වෙලා යනවනේ. අම්මා තාත්තා දෙන්න වැඩි කාමයට යන්නේ නැත්තම්. බොරු කියලා වංචා කිරීම නිසා ගෙවල් වල ඇති වෙන ප්‍රශ්න කොච්චර තියෙදනේ. ඇයි බොරු කිව්වේ කියන එක මත? ඒ ප්‍රශ්නේ එකක්වත් උපදින්නේ නැහනේ බොරු කියන්නේ නැති ගෙදරක් න ะ. කේලම් අහන්නේ හෝ කියන්නේ නැති ගෙදරක් න ะ. ඒකින්ද අපි තේරුම් ගන්න ඕන සීලවන්තකමේ ලාභය සුළුපටු එකක් නෙමෙයි. ඒක අපි ප්‍රයෝජනෙට ගන්න ඕනේ අපේ මේ ලෝක ජීවිතය සාර්ථක කරගන්නත් අපේ සංසාර ගමන කෙටි කරගන්න තියෙන උපායම. අනිත් එක සීලවන්තව ඉඳලා අපි ඉපදෙන්නේ සුගතියකනේ. මේ ආත්මෙදී අපිට සෝතාපන්න වැනි මාර්ගඵලයක් අත්විඳින්න බැරි වුණත් අපි සීලවන්තව සුගතියක ඉපදුනොත් ඒ සුගතියේදී නැවත වතාවක් අපිට මුණ ගැහෙන්නේ කවුද? සත්පුරුෂයෝ. කල්‍යාණ මිත්‍රයෝ. එතකොට ඇහෙන්නේ සද්ධර්මයක්. කල්‍යාණ ධර්මයක්. සත්පුරුෂ ධර්මයක්. ආයෙත් යටත් පිරිසෙන් අපිට දෙයක් අවබෝධ කරගන්න පරිසරයක් හරි ලැබෙනවා. පරිසරයක් හරි ලැබෙනවා. ඒකෙන්ද හොඳට ඔබ බුද්ධිමත්ව මේ ලැබිච්ච උතුම් මිනිස් ජීවිතය තුළදී සීලවන්තකම දියුණු කරගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒත් ඔබ අනුන්ගේ සීලවන්තකම් ගැන ඉච්ඡර වද වෙන්න යන්න එපා කියලා යෝජනා කරනවා. මොකද අනුන්ගේ සීලවන්තකම් අපිට කොහෙත්ම හොයාගන්න පුළුවන් දේවල් නෙමෙයි. කෙනෙක් සීලවන්තයිද කෙනෙක් දුස්සීලවන්තයිද කියලා ඇත්ත වශයෙන්ම හොයාගන්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා එකම තැන ඉතා දීර්ඝ කාලයක් වසන්ඩ වෙනවා කියලා. එකම තැන. ඒකත් නිකම්ම හිටියට හොයාගන්නත් බෑ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ අනේකා එක්ක ඉතා දීර්ඝ කාලයක් වසන්ඩ ඕන කොහොමද? ඔහු සීලවන්තද නැද්ද කියලා හරියටම අවබෝධ කරගන්න නම් සිහි නුවණ විකෘති කරගන්නේ නැතුව සති සම්පජඤ්ඤයෙම ඉඳ වෙනවා. ඉතින් අනුන්ගේ සිල් හොයන්න සති සම්පජඤ්ඤය හදා ගන්නවට වඩා තමන් ගැන බලා ගන්න එක මං හිතන්නේ හොඳයි.
ඒකෙන් Tamanට ප්‍රයෝජනයක් තියෙනවා. මම කියන්නේ මහත්තයා හෝ නෝනා හෝ දරුවෝ හොඳට ඉන්නවද නැද්ද කියලා බලන්න එපයි කියන එක නෙමෙයි. මොකද මේ වගේ ඒවා කිව්වම ටිකක් වැරදියට අවභාවිතා කරන්න පුළුවන්. ලංකාවේ අලුත්ම වචනේ. අවභාවිතය. නේද? අවභාවිතා කරන්න පුළුවන් මේ වචන මොකද දැක්කද බද්දේ හඳුරු කිව්වා අනුන් ගැන හොයන්න එපා. ඔයා මං ගැන හොයන්න එපා කියලා මහත්තයෙක් කිව්වොත් නේද? ඕ නෝනා කෙනෙක් කිව්වොත් දරුවෝ උනත් කියන්න පුළුවන් නේ. දැක්කේ නැත්නම් හඳුරු කිව්වා. ඔයාගේ සීල බලා ගන්න මගේ සීල් බලන්න දෙන්න එපා. දරුවන්ගේ සීල් අම්මලා බලන්න ඕන. නේද? මහත්ය ප්‍රතිපත්තිගරුකද නෝන ප්‍රතිපත්තිගරුකද කියන එක එකිනෙකා ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒකෙන් Taman දුකින් නිදහස් වෙන්නේ නැති වුණත් ඒක නිසා අලුත් ප්‍රශ්න උපදින එක නවතිනවා. ඒ නිසා ඒ ගැන සවිඥානික වීමේ කිසිම වැරද්දක් නැහැ. කිසිම වැරද්දක් නැහැ. මම කියන්නේ අපි ජීවත් වෙන තැන අය ගැන නෙමෙයි. අපිට බාහිර අය නේ. එච්චර දුරට අපිට ඒක අදාළ කාරණයක් වන්නේ නැහැ. මොකද මෙතනට ආපු අය සිල්වන්ත අයද නැද්ද කියන එක ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද හේතුව ඔබලා කරන පව් නිසා මම අපාය යන්නේවත් මම කරන පව් නිසා ඔබ අපාය යන්නේවත් නැහැ. ටිකක් ගැඹුරටම ගියොත් නෝනලා කරන පව් නිසා මහත්තුරු අපාය යන්නේවත් මහත්තුරු කරන පව් නිසා නෝනලා අපාය යන්නේවත් නෑ. ඒකින්ද අත් වශයෙන්ම අත්තනාව කතම් පාපං අත්තන සංකේලිසති. මම කරන අයහපත් දෙයින් අපිරිසිදු වුණොත් අපිරිසිදු වෙන්නේ මම පමණයි. අත්තන අකතං පාපං අත්තනාව විසුජ්ජති. මගේ යහපත් පැවතුම් වලින් පවිත්‍ර වෙන්නේ මම විතරයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ. පිරිසිදු වීම අපිරිසිදු වීම තමන් මත තීරණය වෙන එකක්. කාටවත් කවුරුවත් හොදන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙනම් තමන් කරන දේට තමන් වග කියන්නේ. ඒක තේරුම් ගත්තම ඇති. අනුන්ගේ දේවල් ගැන එච්චර අපි වද වෙන්න ඕනේ නැහැ. අනුන්ගේ ජීවිතේ කරන්නේ නොකරන්නේ මොනවද කියලා හොයා ඉඳීමෙන් අපිට කිසිම ඵලයක් නැහැ. මොකද ඕනතරම් දුසීල්වන්තව ඉඳගෙන සීලවන්තයි වගේ ඉන්නත් පුළුවන්. ඇත්තටම සීලවන්ත කෙනෙකුගෙන් එයා සීලවන්ත වගේ නොපෙනෙන්නත් පුළුවන් දෙයක්ද? පුළුවන්. එහෙම මේ මූණු බලලා කියන්න බෑ කවුරු හරි හොඳයිද කියලා. මිනිස්සුන්ගේ නෙවෙයි දැන් ලංකාවේ එහෙම තියෙන අඹ ගෙඩියක් පැපොල් ගෙඩියක් ගැනවත් කියා ගන්න බෑ. මොකද ඉදුණු වගේ පේන අමු අඹ හොඳට ඉතිලා වගේ සත්තයි ගහේ ඉදිච්ච කියලා බෝඩ් එකක් දාගෙන තියෙනවා. දියුරල ලියන්නේ දැන්. ඔබ බලන්නකො ලංකාවේ කියන්නේ අර ඉටිකොලවල ලියාගෙන ඉන්නවා ගහේම ඉදිච්ච අතිම්ම කඩපුවා. කොහොම කියලා බෝඩ් දාලා තිනු පාරයිනේ. ඇත්තටම ඉදිලා වගේත් පේනවද නැද්ද? පේනවා. ගිහිල්ලා කපලා බැලුවම තමයි ඉදිලා නෙමෙයි කියලා. ඉදුණු වගේ පේන අම්මු අඹ. බුදුහාමුදුරුත් එක්ක වදාලානේ. අඹ සූත්‍රේ. අඹ උපමා කරගෙන අංගුත්තර චතුක්ක නිපාත. ඉදුණු වගේ පේන අම්මු අඹ තියෙන. මට හිමුණා ගස් ලැබු ගෙඩියක් ගැන. ඒ කියන්නේ මම ගස් ලැබු ඕනි වෙලා නවතින අපිටපොල් කියලා කියන්නේ ගස් ලැබු ඒ ඉතින් මුදලාලි මට දුන්නා අපේ ෆයිනාන්සේ හෙට උදේ දාන්නට නම් හරියටම හරි කියලා. ඇත්තටම මේ හොඳට මේ පාට වැටලා රංගම් පාටට හොඳට තිබුණා. මම ඉතින් උදේ දාන්නට කලින් මේ අවුරුදු 10කට විතර කලින් කතාව මේක ඔබල බැලුවා එබෙන්නේ හැබැයි පාට තියෙනවා. ඊට පස්සේ දවාලෙත් බැලුවා දවාලෙත් මුකුත් නැහැ. ගල් ගෙඩිය වගේ. මෙහෙම දවස් 4ක් විතර මම මේක කේන්තියෙන් ඔබලම අන්තිමට ඒ නියපොතු පාරවල් වැඩිච්ච තැන් වලින් කුණු වෙලා ගස් ලැබු ගෙඩි වීසි කරන්න ඕනේ.
එදා මම තේරුම් ගත්තා ගස් ලැබු තෝරන එක කොච්චර අමාරු වැඩක්ද. ගිහියෝ මොන දුකක්ද ගිහි ගෙදර විඳිනවා ඇති. තෝරා ගැනීම ලේසි වැඩ. ලේසි නෑ. ඔය තෝරලා දෙන දෙයක් වළඳනවා වගේ නෙමෙයි තෝරන. ඒක හරි දුෂ්කර දෙයක්. හරි දුෂ්කර දෙයක්. මොකද ඉදුණු වගේ දේවල් තියෙනවා නේ. අමු. ඒ වගේමයි අමු වගේ දේවල් තියෙනවා ඉදුණු. අමු වගේ බැලුමට කොළ පාටයි නේ. හොඳ අපිට හිතවත් මුදලාලිලා කියන ප්‍රශ්නයක් නැහැ මේක අරන් යන්න. මේක හොඳ අඹ ගෙඩි. මේක හොඳ ගස් ලැබු ගෙඩි. අරන් ගිහින් කපලා බලන්න. ඇත්තටම ඉතින්. හැබැයි කොළ පාට. ඔය අතරේ ඉතල හිටලා ඉදුණු වගේ පේන ඉදුණු අඹක් තියෙනවා. අමු වගේ පේන ඇත්තටම අමු අඹක් තියෙනවා. ඉතින් දැන් බලන්න ඕනේ තමන් මොන අඹ ගෙඩියක්ද අපේ හස්බන්ඩ් මොන අඹ ගෙඩියක්ද ගත්ත ලැබුවද කියලා බලන්න එපා. තමන් මොන අඹයක්ද? ඉදුණු වගේ පේන අමු අඹයක්ද? අමු වගේ පේන ඉදුණු අඹයක්ද? නැත්නම් අමු වගේ පේන අමු අඹයක්ද? ඉදුණු වගේ පේන ඉදුණු අඹයක්ද? මොකද මේ වගේ ඒවා කියන්න බය ආයෙත් අර අවභාවිත කරනවා. අනුන්ට රිද්දන්න පාවිච්චි කරනවා. අදයි තේරුනේ මොන જાතියේ ගස් ලැබුවද්ද කියලා. රිද්දන්න පුළුවන් අද ගෙදර ගිහින්. ඒකේ පානේ. ඒකෙන් මොකද අපිට කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ. අපි හොයා ගන්නවා. දුකින් නිදහස් වෙන්නේ අපිට අපි හමු වුණාමනේ. අපවයි අපිට හොයා ගන්න තියෙන්නේ. ඒ නිසා මේ එළියේ දේවල් බලලා කවුරුත් සිල්වත් දුසිල්වත් හරි හොඳයි හරිම නරකයි එහෙම කියන්න එපා. ඒකේ කිසිම තේරුමක් නැහැ. ඔබ ගැන බලන්න. ඔබට තා කොච්චර හික් වෙන්න තියෙද කියලා බලන්න. නේ. අනුන් ගැන සෙවීමෙන් කිසිම ඵලයක් අපිට අත වශයෙන්ම ලැබෙන්නේ නැහැ. අමාරුවෙන්ම සොයාගත්තත් අපි දුකින් නිදහස් වෙන්නේ නැහැ. අපි හොයාගත්ත කියමුකෝ පූර්ණ පරීක්ෂණයක් කරලා පස්සෙන් ගිහිල්ලා කොහොම කරලා CCTV කැමරා චෙක් කරලා ඉතින් කොහොම කරලා හොයාගත්තත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපේ ප්‍රශ්න විසඳෙන්නේ අපි හිත හදාගත්ත දවසට. අපේ ප්‍රඥාව අපි දියුණු කරගත්ත දවසටයි අපේ ප්‍රශ්න විසඳෙන්නේ. එහෙනම් ඔබ සීලය සම්බන්ධව නම් මම යෝජනා කරනවා කාටවත් චරිත සාතික ලියන්නත් එපා. සීලය සම්බන්ධව චරිත සාතික කාගෙන්වත් ඉල්ලන්නත් එපා. තේරුම තමන් ගැන බලන්න. අර බද්ද වර්ගයේ කුමාරවරුන්ටත් කිව්වේ නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනුන් ගැන හොය යන්න එපා. තමන් ගැන බලන්න. ඇයි එක එක්කෙනා ගැන හොයන්නේ? ඔබ එකෙන් විමුක්තිය ලබන්නේ නැහැ. ඔබ ගැන බලන්න. ඒක ඔබට මහා සුවපත් බවක් අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙයි. විශාල සුවපත් බවක් ගෙනල්ලා දෙයි ඔබට ඔබ මුණ ගැහෙන්න. අපි කාටත් අපේ ඇත්ත ස්වභාවය හංගවාගෙන ඉඳීමේ උගත්කම මේ වෙනකොට ලැබිලාද නැද්ද? අපි කවුරුත් උගත් දැනුම ලැබෙන්න අපේ ඇත්ත ස්වභාවය අපිට හංග ගන්න හරිම ලේසියි. ඒක සතෙකුට කරගන්න බෑ. සතෙක් යාගේ හැඟීම් ඔක්කොම එළියට දානවද නැද්ද? එළියට දානවා. ඒත් මිනිස්යා කියන සත්වයාට තමන්ගේ ඇත්ත ස්වභාවය එළිදරව් නොකර ඉඳීමේ හැකියාව තියෙනවා. ඒ උගත්කම විසින්ම ඒක අපිට ඇති වෙලා තියෙනවානේ අපිව හංගන්න. අපිව වහලා තියන්න අපිට පුදුම ශක්තියක් ලැබිලා තියෙනවා අපේ දැන උගත්කම් වලින්. බලන්න ඔය මේ ලංකාවෙත් ලෝකෙත් ඇත්ත වශයෙන්ම මේ දැන උගත් අපරාධකාරයෝ අහුවෙනව අඩුයි. පොලිසියේ මහත්තුරු මට කියලා තියෙනවා ඔය හොරකමක් කරත් අහුවෙන්නේ මෝඩයෝ. ඒ කියන්නේ අහුවෙනව හරි අඩුයි. ඒ කියන්නේ උගත්කම විසින් ඒගොල්ලෝ ඒක බොහොම well planned. අහුවෙන්නේ නැහැ. ඉතින් එහෙම අහුවෙනවා නම් ඔය මේ තියෙන ලංකාවේ ආණ්ඩුව එන්න කලින් කිව්වේ හොරු නිකන් එල්ලනු වගේ කතානේ. ආම දැන් අවුරුදු 4ක් විතර ඉවරයි එක හොරෙක්වත් ඉරේ නැහැ. එහෙම
උගත් මිනිස්සු හොරකම් කරොත් එහෙම අල්ලන එක ලේසි නෑ. උගත් මිනිස්සුන්ගේ අපරාධ එලිදරව් කරන්නේ නෑ. එලිදරව් වෙන්නේ නෑ. මොකද උගත් නේ ඒගොල්ලෝ. මොකද ඩීටේල් ඉතුරු කරන්නේ. ඒ නිසා දැන උගත් සමාජයක සීලවන්තයෝ හොයන්න යන එකේ කිසිම තේරුමක් නෑ. ඒක තමන් බලා ගන්න එක තමයි හොඳ. දැන් මේ අපි ඉන්න විදියට අපි කවුරුත් හොඳයි නේ. ඒත් අපිනේ දන්නේ අපි කවුද කියලා. තමන් දන්න. මෙතන ඉන්න කවුරුත් ඔබ ගැන ඇත්ත හෝ ඔබ අනිකා ගැන ඇත්ත දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න යන්න ඕනිත් නෑ ඇත්තට. තමන් ගැන. තමන්ට තමන් පහනක් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ වදාළේ. අත්ත දීපා විහෙරත. තමන්ට තමන් පහනක් වෙන්න. අර පැරණි කියමන් තියෙන්නේ තමා හිසට තමාතමය සෙවණැල්ල. අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා න අනඤ්ඤ සරණා. තමා හිසට තමාතමය සෙවණැල්ල කියන වැකියේ එන්නේ ඒ දහම් පාඨයෙන්. ඉතින් ඒ නිසා අපි අපේ කර්ම වලට වග කියන්න ඕනි කියන එක තේරුම් ගත්තම අපිව විමස කවුරු නාවත් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. මම අත වශයෙන්ම සිල් රකින්න පාවිච්චි කරන ක්‍රමය තමයි මම හිතනවා මට කරනවට අකමැතිව මම කරන්නේ නැහැ කියලා. මට කරනවට අකමැතිව. ඒකට කියන්නේ අත්ූපනායක ධර්මපරියය. බුද්ධ ශාසනයක සීලවන්ත වෙන්න කෙනෙකුට ක්‍රමයක් විදියට උගන්වපු පර්යායක්. ක්‍රමවේදයක්. මොකද්ද? තමන්ට වෙනවට අකමැති දේවල් තමන් නොකිවි. ඒක තමන් මරණවට ඝාතනය කරනවට තමන් අකමැති නම් තමන්ටත් පුළුවන් කුරා කුඹි එකක් ඝාතනය නොකර ඉන්න. මොකද මට වෙන එකට මං අකමැති නම් අනෙකත් ඒ විදිහටම එයාව ඝාතනය කරනවට අකමැති ඇති කියලා ආත්මෝපමාවෙන් නේ. අත්තානං උපමං කତ୍වා. තමන් උපමාවට අරගෙන හිතන්න පුළුවන්. එතකොට මගේ දේවල් මං අමාරුවෙන් ගත්ත දෙයක් කවුරුත් ගන්නවට හොරකම් කරලා වංචා කරලා කපටිකම් කරලා ගන්නවට මං අකමැති නම් මට ඒකම හිතන්න පුළුවන්. ඉතින් අනිත් එක්කෙනා කැමතිද මං එයාගේව ගන්න. විවාහක ජීවිත ගෙවන අයට හිතන්න පුළුවන් නේ. මාව ඉක්මවලා සැමියා වෙන කෙනෙක් ආශ්‍රය කරනවට මම කැමතියි. එතකොට ඒකම අනිත් පැත්තට හිතුවම ඔබට සීලවන්ත වෙන්න ලේසිද නැද්ද? ලේසි. මට බොරු කියනවට මං කැමතිද? මං රවට්ටනවට? මං අකමැතියි. මං අකමැති නම් මටත් පුළුවන් අනිත් අයටත් බොරු කියලා රවට්ටන්නේ වංචා කරන්නේ නැතුව ඉන්න. තමන් උපමා කරගන්න. තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. කුංචි ළමයෙකුට උනත් ඒ ක්‍රමයට සීලවන්ත වීම ගැන කියලා දෙන්න ලේසිද නැද්ද? හරි ලේසි. මේ කිසිම පුතෙක් කැමති නැහැ තමන්ගේ දේ ගන්නවටනේ. කැමති නැහැ. ඉතින් යාට කියලා දෙන්න. ඔයාගේ ඒවා අයියා හෝ අක්කා ගන්නවට ඔයා කැමති නම් ඔයාත් ගන්න. නොකිය ගන්න එපා. ඉල්ලන්න. ඔයාට හිංසා කරනවට අකමැති නම් ඔයත් හිංසා කරන්න එපා. අත්තානං උපමං කත. තමන් උපමාවට ගන්න. එතකොට සිල් රකින්න අපිට ලොකු ශක්තියක් එනවා. ඒත් වශයෙන්ම සෑම උදා වෙන දවසකම අපි ආත්මෝපමාවෙන් කල්පනා කරනවා නන්නේ. තමන් උපමා කරගෙන හිතනවා නම් දවස නිමා වෙනකොට පන්සිල් පද 5 කැඩෙන්නේ නැතුව ආරක්ෂා කරලා තියාගන්න ඇත්තටම පුළුවන්. හරිම ලේසි. ඒක අමාරු දෙයක් නෙමෙයි, බැරි දෙයක් නෙමෙයි. එංගලන්තේ එහෙමනම් හොඳටම ලේසි සිල් රකින්න. මොකද හේතුව මෙහි පැවැත්මට සිල් කඩන්න ඕනේ නෑනේ. මෙහි සිල් කැඩුවොත් සිල් කඩන්නේ වැඩි තණ්හාවටනේ. මෙහි පැවැත්ම කියන එකට අවශ්‍ය දේවල් කාටත් ලීගලිම ලබා ගන්න පුළුවන්. මෙහි කවුරු හරි කෙනෙක් සිල් කඩනවා නම් ඇත්තටම මේ වැඩි තණ්හාවටනේ දැන් අපි කියමුකෝ මෙහි කවුරු හරි
hunting hari fishing hari මොකක් හරි එකකට යනවා නම් යන්නේ කන්න දෙයක් නැති හින්දා නෑ නේ හොඳටම බඩ පිරුණට පස්සේ තමයි යන්නේ අතියගේ ප්‍රශ්නයක් නැතුව මෙහි කන්න නැතුව මාළු බාන මිනිස්සු නෙවෙයි කන්න නැතුව දඩේ මේ යන්නේ නෑ ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ කියන්නේ මේ වගේ රටකදී කෙනෙකුට සීලවන්ත වීම ඇත්ත වශයෙන්ම පහසුයි. හැබැයි ඔබ ඇත්තටම සීලවන්තයිද කියලා පරීක්ෂණයට ගොදුරු වෙනවා ලංකාව වගේ රටකට ගියාම. මෙහෙදි ලබන පුහුණුව හරියට ඇඳිරි නීතිය දාපු දවසක පාළු පාරක වාහනයක් පුහුණු වෙනවා. මොකද මෙහෙ ඔබව දුසිල්වත් කරන්න කවුරුත් බලෙන් එන්නේ නැහැ. කොළඹවත් නැහැ. ජීවත් වීම වෙනුවෙන් මෙහි දුසිල්වත් වෙන්න හේතුවක් නැහැ. මෙහි යහපත් වෙන්න නීතිගරුකව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපේ වගේ ආසියාතික රටකට කියන් සමහර විට පැවැත්ම වෙනුවෙන්ම මිනිස්සුන්ට සිල් කඩන්න වෙනවා. අන්න ඔබ මෙතන ලැබපු පුහුණුව සාර්ථක පුහුණුවක්ද කියලා අපේ රටට ගියාම ඔබට බලන්න පුළුවන් කොච්චර පැවැත්ම වෙනුවෙන් ප්‍රශ්න ආවත් ඔබ සිල් කඩන්නේ නැතුව ඉන්නවා. එතකොට ලන්ඩන් වලදී ඔබ පුහුණු වෙච්ච දේ හරියටම පුහුණු වෙලාද කියලා ඔබට බලා ගන්නත් පුළුවන්. ඔබට බලන්න බලන්න. මොකද ඔබ අභියෝගයට ලක් වෙනවා ඒ තැන්වල. මේ වගේ තැන්වල අභියෝගයට ලක් වෙනවා අඩුයි නේද? හරි අඩුයි. ඒ කියන්නේ සිල් බිඳින්න හේතු යෙදෙනවා අඩුයි. මෙහෙම මතුරු වුණත් අඩුයි. ලන්ඩන් වල ඉන්නවද? නෑ ඒක මම දැක්කේ නෑ තාම. එතකොට හරි පුදුම හොඳ පරිසරයක් නේද? සිල් රකින්න හොරකම් කරන්න ඕනේ නෑ මේ. වැරදි කාමයට යන්න හේතුවක් නෑ. බොරු කියලා කරන්න දේවල් නෑ නේ. අපි ඔය අපේ කෙලෙසයකට අහු වුණොත් මිසක පැවැත්ම කියන එකට පන්සිල් කඩන්න ඕනේ නෑ මෙහි. මොකද මේවයි පාටියක වුණත් නොබී හිටියා කියලා එහෙම කවුරුත් ඇවිල්ලා පහත් කරන්නේ නැහැ. දැන් ලංකාවේදී නොබී හිටියොත් එහෙම බලන්නේ පිරිමි දිහා නිකන් කාන්තාවු දිහා බලනවා. පිරිමි එක්කුණාම බොණ්ඩ එපයි කියලා නේ කියන්නේ. දැන් මෙහෙම නෑනේ. ඕන්නම් බොන්න පුළුවන් ඕන්නම් නොබේන්න පුළුවන්. හැබැයි දෙන්නට මේ පාටියේදී එන්ජොයි කරන්න පුළුවන්. එච්චර වෙනස. ඉතින් ඔබගේ ඇත්ත සීලය මේ වගේ තැනක පරීක්ෂණයට භාජනය වෙන්නේ නැහැ. හරියට. හැබැයි ඔබ පරීක්ෂණයට භාජනය වෙනවා අපේ වගේ රට. ඒ නිසා අවුරුද්දට සැරයක්වත් නිවාඩු යන්න කියලා ලංකාවට වැකේෂන් මම යෝජනා කරනවා. එතකොට මෙහි පුහුණු වෙච්ච අය ඵලදායි බව තමන්ටම නිගමනය කරගත්ත හැකි නේ. තමන් කොතනද ඉන්නේ? තමන් ඇත්ත පුහුණුවේ කොතනට ඇවිල්ලාද? සීලය කොච්චර දුරට ඔබ සරුද නේ? බලන්න. ඒ නිසා බුද්ධිමත් වෙන්න. ආත්මෝපමාවෙන් සිල් රැකගන්න. තමන් උපමාවට ගන්න. තමන්ට වෙනවට අකමැති කිසිම දෙයක් අනුන්ට කරන්න එපා. කිසිම දෙයක්. පස්පවුත් එහෙමයි දස අකුසලයි. ඒ ටික හරි ඔබ පුහුණු වෙලා තිබුණොත් ඔබට පුදුම ආත්මීය තෘප්තියක් අත්විඳින්න. හරිම සතුටින්. හරිම සතුටින්. මොකද ඔබ දන්නා ඔබ ගැන. ඔබට ලොකු ආත්ම විශ්වාසයක් එනවා. මොකද ඔබ හෘදේ සාක්ෂියට එකඟව ජීවත් වෙන එක. හැබැයි මේවා කරන්න ඕනි මතක තියාගන්න. තාම අවබෝධෙන්ද නැද්ද? අවබෝධ. බය හින්දා හෝ ප්‍රශ්න හින්දා හෝ තත්ති ගැනීම හින්දා හෝ ඔබ සීලවන්ත වුණාට ඒ සීලයෙහි උපරිම ඵලය ලැබෙන්නේ නැහැ. ඒකට මහා අසහනයක්. ඔබ සිල් රැක්කට ඔබට ඒක හරි කරදරයක්. ඒ කරදරය ඔබට දැනෙන්නේ ඇයි? ඔබ ඒක නොකර ඉන්නේ නොකල යුතු ඇයි කියලා තේරුම් අරගෙනට වඩා එක එක්කෙනාගෙන් එන ප්‍රශ්නවලට මුණ දී ගන්න බැරි නිසා. එතකොට දේවල් නොකර ඉඳීම ඔබ කරනවා. ඒක මහා අසහනකාරී. එහෙම සිල් රකින්න අය හරිම ස්ට්‍රෙස් පිටේ. හරි ආතතියෙන් තමයි ඉන්නේ එහෙම සිල් රකින්න.
එහෙම බෑ. සීලවන්තයෙක් වුණාම හරිම සැහැල්ලුවෙන්. සීලවන්ත කෙනෙක් හරි සැහැල්ලුවක් දැනෙන්න බෑ. එයා පුළුන් රොදක් වගේ සැහැල්ලු මිනිස්සෙක් වෙන්න ඕන. මොකද එයා නොකර ඉන්න දේවල් නොකර ඉන්නේ අවබෝධයෙන් නම් නොකල යුතු ඇයි කියලා හරියටම තේරුම් අරගෙන නම් එයා නොකර ඉන්න දේවල් නිසා කොතනකවත් අසහනයක් දැනෙන්න විදියක් නැහැ. කොතනකවත් ආතතියක් එන්න බෑ එයාට. මොකද එයා නොකර ඉන්න එක නොකර ඉන්න තේරුම් අරන්. ආයි මේක නොකර ඉන්න ඕන තේරුම් ගත්තට පස්සේ කවුරුත් කියන්න ඕනේ නැහැ නොකර ඉන්න. එයාට ඒක බරක් නෙමෙයි. අම්මා තාත්තා වුණත් මම යෝජනා කරනවා ඔබ දරුවෝ හින්දාම සිල් රකින්නවා කියන වගේ තැනකට ආවොත් ඒක ඔබට මහා ආතතියකුත් වෙයි ඊළඟට මේ දරුවෝ හදාගන්න බැරි වෙයි මම මෙහෙම හිටියේ නැත්තම් වගේ අදහසකින් ඒක ක්‍රමයක් වුණාට ඒක හොඳ ක්‍රමයක්ම නෙමෙයි මොකද හේතුව ඊළඟට ඔබ දරුවෝත් එක්ක ගැටෙද්දී ඒ කරුණුත් එළියට ඒ කියන්නේ ඔබ එතකොට ඔබ සිල් රැකලා තියෙන්නේ සිල් රැකීම යහපත් නිසා හෝ ඒ වැරදි නොකර ඉඳීම යහපත් නිසා කියන චේතනාවේ නෙමෙයි නම් මම මේ සීලය රැකගෙන හිටියේ නැතොත් මට දරුවෝ හදාගන්න බැරි වෙයි කියන එක මත විතරයි නම් අන්න එතකොට ඔබ හැම තිස්සෙම දරුවන්ගෙනුත් දේවල් සීමාව ඉක්මවලා අපේක්ෂා කරනවද නැත? අපේක්ෂා කරනවා. ගොඩාක් අයට හරියට කේන්ති යන ප්‍රධාන හේතුවක් ඕක. Taman දේවල් නොකර ඉන්නවා හෝ කරනවා හේතුව මෙයාලා හදාගන්න බැරි වෙයි. එතකොට ඒක එයා කරන්නේ ඒක තියෙන යහපත් බව අවබෝධ කරගෙන නම් එයාට පොඩ්ඩක්වත් ඒක ඇතුලේ ආතතියක් එන්නේ නැහැ. කොච්චර කාලයක් කරා. Taman දෙයක් නොකර ඉන්නේ ඒක නොකල යුතු ඇයි කියලා අවබෝධ කරගෙන නම් එයාට ඒක නිසා ආතතිය එන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් ඔබට දැනෙනවා මම කොච්චර කැප වෙනවද? මේගොල්ලන්ට තේරෙන්නේ නැති කියා. එතකොට තමයි ගොඩක් අර දෙතම සිල් රකින්න අම්මලාට ටිකක් වැඩිපුර කේන්ති යනවානේ. ඒක මම යෝජනා කරනවා ඒක ඒ අසහනේ ගන්න එපා කියලා. ඔබ සැලුවෙන් ඔබට සැලුවෙන් ඉන්න පුළුවන්. කොහොමද සැලුවෙන් ඉන්න ලැබෙන්නේ? ඔබ නොකර ඉන්න දේවල් ඔබ තේරුම් ගන්න නොකර. අරයා හින්දා මෙයා හින්දා ඔබ ඒක හොඳ නැති හින්දා නොකර. ඔබ කරගෙන යන දේවල් අපි කියමුකෝ බුදුන් අඳින එක කියලා. ළමයි හදා ගන්න ඕනි හින්දා නෙවෙයි ඔබ බුදුන් අඳින්න ඕනේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම උසස් ක්‍රියාවක් ලෙස ඔබට අවබෝධ වුණාම ඔබ බුදුන් අඳිනවා. එතකොට ඒක අරයාට පේන්න මෙයාට පේන්න වදින එකක් නෙමෙයි. එහෙම එක එක්කෙනා මත බුදුන් වඳින්න ගියාම වෙන්නේ ඔබට හිතෙනවා මම මෙච්චර වැඳලත් ළමයි හැදුන්නේ නැහැ. ඉතින් ඇයි ළමයි හරියට හැදේවා කී බුදුන් ඇද්ද? බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරන්න ඕන උන්වහන්සේ අපේ වන්දනාව ලබන්න සුදුසු ඇයි කියලා තේරුණොත්. ඒ ගුණය ඒ උතුම් අරහන් ගුණය අවබෝධ වුණාට පස්සේ අපිට වඳින්න නැතුව ඉන්න බෑ. එච්චරයි. ඒක ඇතුලේ වෙන ඒවා තියෙන්න බෑ. වෙන ඒවා ආපු ගමන් ඒක මහා අසහනය. ඒ කියන්නේ සිල් රකින්න අවබෝධය කියලා කියන්නේ. අවබෝධයෙන් තොරව රකින්න සිල් වලට ධර්මයේ කියන්නේ වෘත කියලා. වෘත. අර සෝතාපන්න වෙන්න තියෙන බාධකයක් නේ වෘත. සීලබ්බත පරාමාස කියන්නේ නේද? නුවණින් තොරව රකින්න සිල්. නුවණින් තොරව කොච්චර සිල් රැක්කත් ඒක මහ අසහනයක ඉන්න වෘතයක් ප්‍රතිපත්තියක් විතරයි. ඔබ දේවල් තේරුම් ගන්න. ඇයි යමක් නොකළ යුතු කියලා? එතකොට ඒක නොකර ඉන්න හයිය පැත්තට. ඇතුළෙන්ම හයිය. එතින් බලන්නේ මම ඒක නොකර ඉන්නවද කියලා අනිත් අය කොහොමද අවදානෙන්ද කියලාවත් අපිට වැඩක් නැහැ. අපි නොකර ඉන්න ඕනි කියලා තේරුම් ගත්ත එක එලිපිටත් නොකර ඉන්නවා රහසිනුත් නොකර ඉන්න. ඒකේ යහපත්කම තේරෙන්න ඕනේ. ඒ ප්‍රඥාව උදා වෙනවා. යමක යහපත්කම තේරුණාට පස්සේ කවුරු හිටියත් නැතත් අපේ යහපත්කමේ යෙදෙනවා. යහපත්කම තුළ අපි ජීවත් වෙනවා. සමාදන් වෙනවා නේ. වේරමණී වලකිනවා සමාදියාමි සමාදන් වෙනවා.
සමාදන් වෙනවා. ඒක අවබෝධයෙන් වෙන්න ඕන. ඒකයි බුදුදහමේ සම්මා දිට්ඨිකයක් නොවි ආරක්ෂා කරන සීලය නිවැරදි සීලයක් ලෙස පෙන්වලා දෙන්නේ නෑ. සද්ධර්මය අහලා ධර්මය අවබෝධ කරගෙන අපේ සම්මා දිට්ඨික බව තහවුරු කරගන්න. ඒ සම්මා දිට්ඨික බව තුල ඉඳගෙන තමයි අපි සීලයට එන්න ඕනේ. ඒකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවනේ. වාචා කම්මන්ත ආජීව කියන්නේ සීල. හැබැයි සීලයට ප්‍රවේශ වෙන්න ඕනි කොහොමද? නිවැරදි දැක්මක, නිවැරදි සංකල්පවල පිට. ඒක පූර්ණ චතුරාර්ය සත්‍ය අවබෝධය නොවෙන්න පුළුවන්. යටත් පිළිසෙන් ලෞකික සම්මාදිය කියන්නේ පින්පව් ගැනවත් අවබෝධනේ. කුසල අකුසල ගැනවත් අවබෝධය. ඒක ඉස්සරහට යනකොට අපිට පූර්ණ සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න පුළුවන්. නමුත් අර මූලික සම්මාදිට්ඨියවත් ඇති නොවි අපි සිල් ආරක්ෂා කරන්න කියන තමයි අපිට වදයක් වගේ දැනෙන්නේ. අසහනයක් වගේ දැනෙන්නේ. ඇත්තටම අපි ඔය ඕන විනය නීතියක් ඕනම රටක නීතියක් රීතියක් අපිට කරදරයක් වගේ දැනෙන්නේ ඒකේ තියෙන යහපත්කම අපිට නොතේරෙන එකනේ. යම් කිසි තැනක තියෙන යහපත්කම ඒකේ තියෙන අර්ථය හරියට තේරුණොත් ඇත්තටම අපිට ඒක කරන්න ඉපේම අපි පෙළඹෙනවා. ඒක අපිට පහසුවක් කියලා දැනෙනවානේ. පාරක යද්දි තියෙන නීති රීති ටිකේ අර්ථ තේරුණොත් කාටත් ඇත්තටම ඒ පාරේ යන සියලු දෙනා නිසා උපකාරයක්ද නැද්ද? උපකාරයක්. මොකද කවුරුත් දන්නවා ඒක ඇයි පනවල. එතකොට ඒකට කවුරුත් ඇතුල් වෙනකොට කාටත් හරීම පහසුයි. එහෙනම් අපිට මේ ඔක්කොම අසහනයක් බරක් වෙලා තියෙන්නේ අපේ ඥානය සම්බන්ධ ප්‍රශ්න. දැන් බලන්න ඔබ ලංකාවට මම බිමට ගිය දවසක බලන්න ගම්වල එහෙම අය ඇතිනේ මෙතන නේද? ගම්වල කිසිම මේ ගම්වල තියෙන පාරක මිනිස්සු හෙල්මට් පළඳින්නේ නැහැ. බයික් වල යන. ඔක්කොම හෙල්මට් එක අතේ අරන්. මේන් රෝඩ් එකේදී තමයි හෙල්මට් දාන්නේ. ඒ අය කියලා හුවක් ඉස්සරහ පොලිසිය. එතකොට යාලට තේරිලා නැති එක තමයි ඇයි හෙල්මට් එකක් ඕනේ. හෙල්මට් එකේ අර්ථය තේරුණා නම් එයා බයික් එක ස්ටාර්ට් කරන්නේවත් නැහැ. ඇත්තටම මේ හෙල්මට් එක පැලඳලා ඒ පටිය දාගන්නේ නැතුවනේ. ඊට අදාළ ග්ලව්ස් දාන්න නැතුව ජැකට් එක අඳින්නේ නැතුව එයා බයික් එකක් ස්ටාර්ට් කරන්නේවත් නැහැ. ඒකේ අර්ථය දන්නේ නැහැ. දන්නවනම් හරි. අවසනාවකට අපේ ඔළුවට කී තියෙන්නේ හෙල්මට් දාන්න ඕනි පොලිසියෙන් බේරෙන්න. ඉතින් පොලිසිය නෑයි කියලා ස්ථිර පාරවල් එකක හෙල්මට් දාන්න නැහැ. හැන්ඩල් එකේ එල්ලගෙන මම ගොඩාක් දැකලා තියෙනවා. ඒක මිනිස්සුන්ට හරි වදයක්. හෙල්මට් දාන්න එක හරි වදයක්. හරි කරදරයක්. බැන දාන්නේ තරහරි පොලිසිකාරයෝ ඉන්නවා. ලංකාවේ ඇත්තටම ඉස්සර තිබුණා මහස්පිරිතාලේ හොන්ඩා වාට්ටුව කියලා එකක්. ඒ කියන්නේ හොන්ඩා බයික් ඇදලා ඔළුව පලන් යන කට්ටියගේ වාට්ටුව. මතකද නේද? 52 හොන්ඩා වාට්ටුව. හරියට හරි. මට හරියටම කිව්වා වාට්ටුව. වැඩ කරානේ හරියට හරි. ඒ හොන්ඩා වාට්ටුව කියන්නේ ඒ බයික් වල ගිහිල්ලා අතපය කඩන් ඔළුව පලන් යන කට්ටියගේ වාට්ටුව. ඒකට හොන්ඩා වාට්ටුව කියලාම නමක් තියෙනවා. ඒ කියන්නේ දේවල් තේරුනේ නැති වුණාම තියෙන අසහනේ නේ. ඒ අසහනයේදී මිනිස්සු ඒක අතාරිනවා. ඊළඟට අනතුරු කරගන්න. ඔය සිල්වලක් තියෙන ප්‍රශ්නේ ඔක තමයි. ඒ කියන්නේ යම් කිසි දෙයක තියෙන සීලයක භාග්‍යවතුන් වහන්සේ එපයි කියපු දෙයක තියෙන අර්ථේ වැටහුනේ නැති වුණාම මිනිස්සු ඔක කොහොම හරි කරන්න බලන. එපයි කියපු එක කරන්න බලන. ඉතින් ඒ අර්ථයට වැටහුණා නම් එලිපිට ආයක කරන්නේ නැහැ රහසින් කරන්නේ. අර්ථය තේරිච්ච කෙනාට රහසින්වත් පව් කිරීමක් නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ සීලය රහසින්වත් පව් නොකළ සීලයක් කියන එකේ අර්ථය තමයි භාග්‍යවතුන් වහන්සේ යමක් නොකර ඉන්නේ ඒක ගැන පූර්ණ අවබෝධය. එතකොට ඒක හොරෙන් කරන්න ඕන වෙන්නේ අපිට. ඉතින් අපිටත් රහසින්වත් පව් නොකර ඉන්න පුළුවන්. හැබැයි නොකර ඉන්න එක තේරුම් ගන්නවා.
නොකර ඉන්නේ ඇයි කියලා අපිට වැටහෙන්න ඕන. අර අපි කොටක් සිල් රැකලා තියෙන්නේ වෙන වෙන කාරණා මත හින්ද තමයි අපි තනක් බල බල ඉන්නේ සිල් කඩා ගන්න. නේද? ඒකට වෙලාව අවකාශය උදා වෙනකන් ඉන්නේ අර අපි කුටි වලට බයට සිල් රැකලා තියෙනවා. බැනුම් වල බයට, කැලෑපත්තර වල බයට. ඒවත් සිල් රකින්න ක්‍රම තමයි ඔය අට කතාවල තියෙන්නේ නේද? අත්තාදිපතේය සීලය. ආත්මගරුත්වයට හානියක් වෙයි කියලා හිතන කොටත් අපි සිල් රකින්නවද නැද්ද? සිල් රකින්න එකත් ක්‍රමයක් තමයි. ඊළඟට ලෝකාධිපතේය සීලය. ලෝකයෙන් අපවාදයක් එල්ල වෙන්න පුළුවන් වෙයි. නින්දාවක් එයි, දඬුවමක් එයි, පොලිසි ගානේ, හිරගෙවල් ගානේ යන්න වෙයි කියන බයට රකින්න සිල්. ඒවත් ඉතින් හොඳ වුණාට ඒව නිසා වෙන්නේ අර සිල් රකින්න එකේ මූලික අර්ථය ඒව නිසා විනාශ වෙනවා. බින්ද වැටේ. ඒ ඔය අට කතාවල මොකක්වත් මොලයක් නැති මිනිස්සුන්ට ඒකෙන් හරි හොඳ හින්දා අට කතාවල ඒව යෝජනා කරලා තියෙනවා. අත්තාධිපතේය සීල, ලෝකාධිපතේය සීල ඒව යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ඉතින් අපි උනත් තරුණ කාලේ ගොඩක් පරිස්සම් වෙන්න මේ හේතු වුණා ওই දෙක. ආත්ම ගෞරවයේ කෙලස ගන්න බෑයි කියන එක මත ගොඩක් පරිස්සම් වෙලා තිනවා. අදටත් ඉතින් පද හදා ගන්න බෑයි කියන එක හිතුවම පරිස්සම් වෙනවා. මොකද එංගලන්තේ වගේ නෙමෙයි අපේ රට පද හදනවට. එංගලන්තේ හිටියත් සිංහල අයකින් පරිස්සම් වෙලා ඉන්නේ කොහොමද? මොකද ඒරොප්පෙට ආවත් ඉරමන නම් පොල් ගන්නනේ. නේද? මොකද ඒ මොන උපාදී තිබුණත් පදයක් හදන්න තියෙන ආසාවයි ඕපදූපයක් හොයන්න තියෙන ආසාවයි අඩු වෙන්නේ. ඒක පුදුම වැඩක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා පරිස්සම් වෙන්න කියලා. පරිස්සම් වෙන්න මෙහෙ වුණත් දේවතාවක් හිතන එක හොඳයිද නැද්ද? හොඳයි. මට මතකයි අපි පොඩි කාලේ අපිට ලොකු බණ කිව්වට තේරෙන්නේ නැහනේ මහාන වෙලා අපි චූටි කාලේ ලොකු හාමුදුරුවෝ කොළඹ යනකන් ඉන්නවා හොරෙන් ක්‍රිකට් කරන්න පන්සලේ මට අවුරුදු 10 11. ඉතින් ලොකු හාමුදුරුවෝ දන්නේ ඉතින් අපි හොරෙන් ක්‍රිකට් ගහනවා. ඉතින් හිතන්නකෝ 20ක් විතර ක්‍රිකට් ගහනකොට කොහොම ඇද්ද කියලා. පන්සල වටා පාරක් තියෙනවා ගමේ මිනිස්සු යන්නේ. අන්තිමට ටික දවසක් යනකොට ලොකු හාමුදුරුවන්ට ගමේ මිනිස්සු පණිවිඩය එව්වා දානේ නවත්තන්නද පොඩි නමලගේ මැච් එක නවත්තවන්න. එතකොට තමයි ලොකු හාමුදුරුවන්ට තේරුනේ මේ වැඩක් මේ පන්සලේ වෙමින් තියෙනවා. ලොකු හාමුදුරුවෝ දන්නවා ඔය වගේ තක්කඩි කමක නම් අංක 1ට ඇත්තේ බද්දිය කියලා. මට කතා කරලා ඇහුවා උන්වහන්සේ ඇස්කියකින් මේ ගමේ දිහා මිනිස්සු දිහා බලන මං කවල පාන්තුනේ මගේ ඇස් දෙකේ උන්වහන්සේ හිතන්නේ මේ ගමේ මිනිස්සු කීයක් ඉන්නේ මං කවල පාන්තුනේ 1000ක් විතර කියමු බලන්න උන්වහන්සේ එතකොට මිනිස්සුන්ට ඇස් කීයක් තියෙන මං කෝ අන්දාය නැත්තම් ලොකු හඳුරන්නේ 2000ක් විතර මට ලොකු හඳුරු කිව්වා ඔළුවේ තියා ගන්නවා හොඳයි සිවුරේ ඉන්නකම් මේ ගමේ උන් 2000ක් ඇස් 2000කින් තමුල්ල දිහා බලන් ඉන්නවා මට අහුවෙන්න එපායි මැච් ගහලා ඒක මගේ තාමත් ඔළුවේ වැඩ කරා මන් දිහා අනිත් අය බලන් ඉන්නවා මං ඇස් දෙකකින් බැලුවට මන් දිහා ඇස් 2000කින් බලන් ඉන්නවා ඒකේ මාව කන්ට්‍රෝල් එක හොඳම ක්‍රමේ නෝනට එකත් හොඳ ක්‍රමයක් නේ. ඒක හොඳම ක්‍රමේ නම් කියලා මම කියන්නේ. මොකද මිනිස්සු නැති තැනුත් එනවනේ අපිට. ඒකත් හොඳ ක්‍රම. දරුවන්ට එහෙම ළමා කාලේ මං හිතනවා හොඳ ක්‍රමයක් කියලා නේ. හොඳ ක්‍රමයක්. අද වුණත් මං ඒ වගේ ඒවා සමහර මගේ ආවේග පාලනය කරගන්න එක පාවිච්චි කරනවා. මගේ එක අත්දැකීමක් කිව්වොත් මම දවසක් සම්ධායාමේ 7:00 බණක් කියලා තඹුත්තේ ගම ඉඳලා මා වඩිනවා කොළඹට මං වාරියපොළ නගරයට ආවා. වාරියපොළ නගරය
හරහා ඇවිල්ලා අපව අපිට හලාවත පාරෙන් එන්න පුළුවන් මේ ගිරිඋල පැත්තට එන්න පාරක් තියෙනවා. දැන් වාරියපොළ බස් ස්ටෑන්ඩ් එක හරහා එන පාරෙන් ඇවිල්ලා හලාවත පාරට අපේ වාහනේ ඇතුල් කරන්න තියෙන තැන ත්‍රිරෝද රථයක් නවත්තන්න. එතකොට මගේ රීදුරු මහත්තයා ෆෝන් කරා යාට අයින් කරගන්න. මොකද පාර හරස් කළ වාහන නවත්තන්න ඉන්න බෑනේ. ඒ ත්‍රිරෝද රථේ මිනිස්සයා බීලා හිටියේ. එයා අපිට බනින්න පටන්. එයා වැරද්ද කරමින් වුණත් අපිට දැන් අත දික් කර බයින. අපි දෙන්නටම කියන්නේ. ලොකු ආවේ. ඊට පස්සේ මම බැරිම තැන වාහනේ ඇතුලේ ලයිට් එක දැම්මා. එතකොට පේනවනේ හාමුදුරු කෙනෙක් ඉන්නේ කියලා. එතකොට හරි මේක නවත්තලා ගනි කියලා. ඊට පස්සේ මිනිහා මේ මගේ දිහා බලන්නේ නැතුව ඩ්‍රයිවර් මල්ලි දිහා බලන් බණින්න පටන් ගත්තා. මම කල්පනා කරා මේ බිව්වන් සිහි නැයි කියන එක බොරුවක් කියලා. හාමුදුරුවෝ අඳුරනවා. ඊට පස්සේ බැනලා මෙන්න මයින්. ඒත් අපි දෙන්නගෙන් කෙනෙක්වත් වාහනේ බැහැලා යාට කිසිම හිස්සනයකට ගියේ නැහැ. කොච්චර කේන්ති ආවත් තරුණු කේන්තියක් ආවා. අපි පැය 10 11ට අපි කොළඹ යන්න ඕන තව පැය දෙකක් විතර. ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ ඒත් දැඩි කේන්තිය ඒ දෙවියට බැසෙනවා. මොකද දෙවියට බැහැලා මම යාට ගැහුවා නම් හෝ මොකක් හරි කරා නම් වේදුරුම ඉතින් අපිට ඇත්තටම යාගේ ත්‍රිවිල් එකක් ඕනම් පෙරවල දාලා පොලිසියටත් කතා කරලා ඇතුළට දාලත් එන්න පුළුවන්. ඒත් අපි එහෙම කරන්නේ. වාහනේ ඇතුළට වෙලා හිටියා. මොකද හේතුව? නිකන් හරි මම එහෙම බැහැලා එතෙන්දී මනුස්සයාට හිංසාවක් කරා නම් මගේ ආවේගෙට ඔය වටේ පිටේ කොයිබක හරි තියෙන CCTV කැමරාවකින් හරි දැන් ස්මාර්ට්ෆෝන් පිරිලා ලංකාවේ ෆොටෝ එකක් ගහලා ඊට පහුවෙන්ද උදේ Facebook එකේ පත්තරේ තියෙයි ජනප්‍රිය ධර්මදේශකේ කවාරී පොළදී යකානටයි අහිංසක ත්‍රිරෝද රථ රියදුරා රෝහද පතිහි විවරයිනේ පතිහි හරියට නැති වෙන දේ නෑ මට නැති වෙන දේවල් තියෙනවා ඊතුවම බේරෙන්න පුළුවන් ඕන ආවේගයක් කන්ට්‍රෝල් කරන්න ඕනම එක මම ඔබට යෝජනා කරන ගොඩක් හිතන්න ආවේග එන වෙලාවට හිතන්න නේ ලෝකාධිපතිය අපි නොවන අයත් ඉන්නවද නැත් ඉන්නවා අපේ නොවන අයත් අපි දිහා නිරීක්ෂණයෙන් ඉන්න අපිට ඕනේව කරන්න බෑ ඒක අපේ යහපත්කම පවත්ව ගන්න සීලවන්තකම පවත්ව ගන්න එක හොඳ ක්‍රමයක් ආත්ම ගෞරවය ගැන හිතන එකයි ලෝකයෙන් අපවාද එල්ල වෙයි කියන කාරණාව ගැන හිතලා එයින් වළකින්න පුළුවන් උපාය මාර්ග යොදන එකයි නේ හොඳ ක්‍රමයක් ඒත් මම යෝජනා කරනවා ඔබත් මමත් නිවැරදිම සීලවන්තයින් බවට පත් වෙන්න නම් අපි ධම්මාධිපතිය අවබෝධයටම පත් වෙන්න කර්මය ගැන කර්ම විපාකය ගැන ක්‍රියාව ගැන ක්‍රියාවේ ප්‍රතිඵලය ගැන අපි අවබෝධයට එන්න අපි අවබෝධයෙන් හිටියොත් අපට කවුරු හිටියේ නැතත් අපි යහපත් දේ යහපත් ලෙස පවත්වා ගන්නත් අයහපත් දේන් වළකින්නත් අවශ්‍ය ශක්තිය උදා වෙනවා. ඉතින් දුකින් නිදහස් වෙන්න යන ගමනට මම ඔබට යෝජනා කරනවා සීලය උදව්වක් වෙයි. පැයක් මම ඔබට කතා කරනවා. අටමාර වෙලා. ඉතින් මම දේශනේ දික් කරන්නේ නැහැ. මම හිතනවා ප්‍රාමාණිකයි කියලා ඔබට හැම දිනාටම. ඉතින් ඔබලාගේ මව් රට ගැන බොහෝම සංවේදී පිරිසක් මම දන්නවා එංගලන්තයේ ජීවත් වෙන හැමෝම විශේෂයෙන්ම තමන්ගේ මව් භූමිය ගැන හරියට හිතනවා අපේ මව් භූමිය අත් වශයෙන්ම හිතුවේවත් නැති අනතුරුදායක තත්යකට අප්‍රේල් 21 වෙනිදා පත් වුණා එය අපේ රට ලොකු අනතුරක් කරා ගෙන යන්න සමත් වෙන තත්වයක් මොකද හේතුව අපේ රටේ 71 88 ඇතිවෙච්ච කැරලිකාරී තත්ත්වයන් නිසා ඔබලා ඇතුළු බොහෝ දෙනෙක් ලංකාව අතහැරලා ගියා. 83 දී ඇතිවෙච්ච කෝලහල තත්ත්වය නිසා තවත් විශාල පිරිසක් ලංකාව අතහැරලා ගියා ශ්‍රී ලාංකිකයෝ. අද වෙනකොට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 30ක් දැනුගත් මිනිස්සු රට අතහැරලා දාලා ඉන්නවා. ඉතින්
මේ ඇතිවෙච්ච අලුත් තත්වයක් රට එවැනිම ඛේද වාචකයකට ගෙන යමින් තිබෙනවා. ඒක රටේ ඇතිවෙන නරක තත්වයක්. තව දුරටත් තව එක සිද්ධියක් හෝ දෙකක් ලංකාව තුළ වුණොත් මා විශ්වාස කරනවා විශාල දැනුගත් සමාජයක් නැවත රට අතහැරලා යන තව රළවේගයක් බවට ඒක ස්ථිරවමපත් වෙයි කියලා. ඒක රට පැත්තෙන් බොහෝම අපේ මව් රටට අනර්ථකාරී තත්ත්වයක්. නිසා අපේ රට ලොකු අභියෝගයකට මුහුණ දීලා තිබෙනවා මේ අලුත් ත්‍රස්තවාදයත් එක්ක. මොකද අපි ආර්ථික අර්බුදයක රට බොහෝම පවතින කාලයක්. මොකද ඔබත් සමහර විට දැනුවත් වෙන්න පුළුවන්. අපේ පසුගිය ණය වාරිකයේ බොහෝම අමාරුවෙන් ලෝක බැංකුවෙන් ඉල්ලගෙන ගෙවා ගත්තේ. අපිට ගෙවන්න තියෙන ණය. ඉතින් අපි මේ විදියට ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතොත් අපේ රටේ මම විශ්වාස කරනවා තව අවුරුදු 6ක් ඇතුළත අපේ රට බංකොලොත් රාජ්‍යයක් ලෙස පත් වෙන එක වළක්වන්න අමාරු වෙයි. අපේ රට ලොකු ආර්ථික අර්බුදයක තියෙනවා. තාම දුෂ්කරතා මැද්දේ අපේ මාතෘ භූමිය ඉදිරියට යමින් තියෙන්නේ. ඒ අතරේ අලුත් ත්‍රස්තවාදයන් පැන නැගීම ලොකුම නරක තත්ත්වයක්. ඉතින් ඒ අතරතුරේ රට සමකාමී සහ නිදහස් යහපත් රටක් බවට පත් කර ගැනීමත් අපිට තිබෙන ලොකු ආර්ථික පිම්මක් පැන ගැනීම ඉදිරි වසර 4 ඇතුළත කරගත්තේ නැතොත් රට ලොකු අර්බුදයකට යනවා. ඒ නිසා ඔබලාට ලොකු වගකීමක් තිබෙනවා. රටේ ජීවත් වෙන ඔබේ නෑදෑයින්ගේ නිවැරදි ආකල්ප සංවර්ධනයකට මැදිහත් වෙන්න. මොකද ඔබලා මේ රටවල් වල ඉන්න නිසා ඔබලා කියන යමක් අහන්න යම් දුරකට හරි පෙළඹෙන. යම් දුරකට. ඉතින් රට තුල ජීවත් වෙන ඔබේ නෑදෑයින්ට යහපත් පාලකයෝ හොයන්නට පෙර යහපත් පුරවැසියෝ වෙන්න ඕනි කියන්නේ. යහපත් පුරවැසියෝ ඉන්න රටකයි යහපත් පාලකයෝ හැදෙන්නේ කියන්නේ. ඒ පණිවුඩයි. ඔබලාගේ නෑදෑයින්ගේ මනසට ඇතුල් කරන්න ඔබලාට යම් කොටසක් කරන්නට පුළුවන්. මොකද හේතුව මෙහි අපි කියමුකෝ ලක්ෂ 2ක් සිංහල බෞද්ධයෝ ඉන්නවා කියලා නේද? එංගලන්තේ අපි කියමුකෝ නිකන්. දෙන්නෙකුට කතා කරත් එතනම ලක්ෂ 4ක් අපිට වෙනස් කරගන්න පුළුවන් අපේ රටේ. මොකද අපේ රටේ සම්පත්වල හෝ හැකියාවන් සහිත මනුෂ්‍ය සම්පතේ හෝ අඩුවක් නෙමෙයි තාම තියෙන්නේ. අපේ රටේ ආකල්ප සම්පත්තියේ අර්බුදයක් ලොකුවට තියෙනවා. ඒ ආකල්ප සම්පත්තිය නිවැරදි කරන්න නම් ප්‍රඥාවන්ත, දැනුගත්, දේවල් අවබෝධ කරගත්ත, ලෝකේ දැක්ක මිනිස්සු අපේ රටේ මිනිසුන්ට කියලා දෙන්න. කතා කරන්න. අපි හැමතිස්සෙම වෙන්නේ පක්ෂවල වහල් මනෝභාවයකින් ඒ පසුපස හඹා යෑම විතරයි. මං කියන්නේ මේ පක්ෂවල පත් කරගන්න සුදුසු පාලකයෝ නායකයෝ නැයි කියලා. නමුත් මතක තියාගන්න කවුරු හෝ හොඳ මිනිස්සෙක් පත් කරගන්නට නම් අපිට හොඳ සිතුවිලි ඉස්සෙල්ලා තියෙන. අපි බෞද්ධයෝනේ. අපි බෞද්ධයෝ විදියට යහපත් නොවි අපිට අනිත් එක්කෙනාගෙන් යහපත් පාලනයක් හොයන්න අයිතියක් නැහැ. අපේ සිත්ම අදහැමි නම් අපි කොහොමද රාජා බෞද්ධම්මිකෝ කියන්නේ? අදහැමි මිනිස්සු දැහැමි රජෙක් හොයනවා. විනයගරුක නැති මිනිස්සු විනයගරුක පාලනයක් හොයනවා. ඉතින් ඔබලාට මම යෝජනා කරන ඔබලාගේ නෑදෑයින්ගේ සිතුවිලි වෙනස් කරන්න පොඩ්ඩක් හරි මැදිහත් වෙන්න. ඔබලාගෙන් ඉඳලා හිටලා හරි ද්‍රව්‍යාත්මක උදව්වක් තියෙන නිසා යමක් කියලා දෙන්නත් පහසුයි. මොකද දෙන්නෙම නැත්තම් අමාරුයි. චුට්ටක් හරි පහසු වෙයි ඉඳලා හිටලා හරි ඔය පාවිච්චි කරපු iPhone එකක් හරි අවන නිසා මේ හිතන්න කියලා මම යෝජනා කරනවා අපේ රට ගැන නේද? රට ගැන හිතන්න. අපේ රටට අපි කවදා හරි යන්න වෙයිනේ. අපි දන්නේ මේ රටවල් මෙහෙම ස්ථාවරව තියනකන් අපිට කියයි ඉන්න කියලා. ඒත් ලෝකයේ තීරණාත්මක අර්බුද කරා යමින් තියෙනවානේ. ලොකු ආර්ථික යුද්ධ හටගෙන තියෙනවා ලොකු රටවල් අතර.
ඕනෙම වෙලාවක ඔබලාට නැවත මව් රට කරා යන්න යෝජනා කරන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. එතකොට අපිට ඉන්න රටක් තියෙනවා. අපි කාටත් ඉන්න පුළුවන් පරිසරයක් ඒ රටේ තියෙනවා. ඉතින් ඒකට ඔබලා මෙහි හිටියත් ඔබලාගේ ලංකාවේ ඉන්න නෑදෑයොන්ට ඔබලාගේ හිතවතුන්ට මිත්‍රයින්ට අපේ රට යහපත් කරගන්න නම් Taman යහපත් වෙන්න ඕන කියන පණිවිඩය කියනවා. නැතු ආරයා පස්සේ යන්න මෙයා පස්සේ යන්න නෙමෙයි. කවුරු පස්සේ ගියත් එහෙම මොකුත් වෙන්නේ නැහැ. අපි යහපත් පුරවැසියෝ වෙන්න ඕනේ කියන්නේ. ඔබලා කියලා දෙන්න ඕනේ එංගලන්තයට ඇයි යහපත් පාලකයෝ ඉන්නේ? ඇයි Tamanට වැරදුනා මිල්ල අස්සන මිනිස්සු ඉන්නේ? ඒ පුරවැසියන්ගේ තියෙන ක්වොලිටි. මොකද ඒ පාලකයෝ දන්නවා වැරදි කරලා ඉන්න මේ පුරවැසියෝ ඉඩ දෙන්නේ නැහැ කියලා. අපේ පුරවැසියෝ අඬනම පාලකයෝ ගියා. පුදුම පුරවැසියෝ. කල්පනා කරන්නේ. ඒ නිසා තේරුම් අරගෙන රටට මොකක් හරි කරා. ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබලාගේ දරුවන්ට අවබෝධ කරගන්න. ගෙදර අවබෝධයෙන් වැඩ කරන්න. එළියේදී දරුවෝ ඉංග්‍රීසි ඉගෙන ගනින්. මේ අධ්‍යාපනය හොඳට ලබා ගැනීම දරුවෝ දක්ෂයි. මේ දරුවෝගේ හිත හරි පිරිසිදුයි. ඒ නිසා තව භාෂාවක් ග්‍රහණය කරගන්න බැරි තරම් ප්‍රශ්නයක් අපේ සිංහල දරුවන්ට තියෙන විදියක් නැහැ. අපේ දරුවොත් එක්ක සිංහලෙන් අම්මලා තාත්තලා වැඩ කරන්න. සිංහලෙන් කතා කරන එක අවනම්බුවක් නෙමෙයි ගේ ඇතුලේ. ඒක අවමානයක් නෙමෙයි. ඒක හීනමානයක් කරගන්න එපා. මොකද අපේ දරුවෝ අපේ මහ පොළවේ ගඳ සුවඳ දැනගන්න ඕනේ. අපේ රට ගැන ඒ දරුවන්ට දැනෙන්නේ අපේ භාෂාව ඇතුලේ. ඉංග්‍රීසියෙන් ලංකාව තේරුම් ගන්න අමාරුයි. ඒක අමාරුයි. ඒ නිසා මම යෝජනා කරනවා මව්බස දරුවන්ට උගන්වන්න බුද්ධ ධර්මය උගන්වන්න. ඒ දෙක දුන්නොත් ඒක ඔබලා කරන දරුවන්ට කරන ලොකු අනුග්‍රහයක් උදව්වක්. ඔබ කියයි මෙහෙම දරුවෝ අපි සිංහලෙන් කතා කරාට උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන් කියලා. ආයෙත් සිංහලෙන්ම කතා කරන්නේ. එකම ප්‍රශ්නේ තුන් සැරයක් සිංහලෙන් අහුවොත් එයා සිංහලෙන් උත්තර දෙන්නේ. ඔබ සිංහලෙන් අහපු දෙයට එයා පළවෙනි සැරේ ඉංග්‍රීසියෙන් උත්තර දෙනකොට ඔබ පෙන්නුවොත් ඒක හරි කියලා එයා ඒකම කරනවා. ඒ වෙනුවට ඔබ දරුවෝ පොළඹවන්න. ඉන්දියානුවෝ ලක්ෂ කෝටි ගාණක් එළියේ ඉන්නවානේ. තමන්ගේ මාතෘ භූමිය අනන්‍යතා නැති කරගත්තු මිනිස්සු නෙවෙයි. අපි ඔය ඉන්දියානු ක්‍රීඩකයෝ දිහා බලලා හරි ඉගෙන ගන්න. කොච්චර ඒ ඩෙන්ටිටි එක රකින්නවද කියලා නේ. කොච්චර ඒ තමන්ගේ උරුමය එක්ක ඒ මිනිස්සු ඉන්නවද? ඒව නැති කරගන්න ඕනේ නැහැ. මොකද සිංහල කියන්නේ ලෝකේ තියෙන එකම භාෂාව කතා කරන සමාජයේ ලංකාවේ ඉන්නේ ඒ භාෂා කතා. ඒ භාෂාව ලෝක උරුමයක්. ඒ භාෂාව අපි රකින්නවා. ඒ භාෂාව අපි පවත්වාගෙන යනවා. ඒක අරන් යන්න පුළුවන් જાති අපිනේ. සුදු જાතිකයෝ සිංහල ඉගෙනගෙන සිංහල භාෂාව රකින්නේ නැහැ. ඒක කෞතුකාකාරී නෙවෙයි තියෙන්න ඕනේ නේ. ඒක අපේ ගෙවල් වල ජීවමාන කරවන්න ඕන ධර්මයේ වකින්. ඒක මම ඔබට යෝජනා කරනවා මේ දරුවන්ට ඒ දේ දෙන්න කියලා. මොකද නැත්තම් මේ දරුවෝ අපේ දරුවෝ නොවෙන්නේ. මේ දරුවෝ අපේ දරුවෝ වෙනවා. අපේ පොළව දන්න දරුවෝ වෙනවා. අපේ සංස්කෘතිය දන්න දරුවෝ වෙනවා. අපේ උරුමය දන්න දරුවෝ වෙනවා. ඒක අවශ්‍යයි. ගොඩාක් හොඳට සිංහල බසින් කතා කරන වැඩ කරන දරුවෝ මෙහි ඉන්නවා. ඒ වගේම ඉංග්‍රීසිත් හොඳට පුළුවන්. ඉතාලම ඉහළින් ඉංග්‍රීසි භාෂාවෙන් උපාධි ගනිමින් ඉන්නවානේ. මේ රටේ දරුවෝ එක්ක විභාග ලියලා ඉහළම ලකුණු ගන්න දරුවෝ අපේ සිංහල බෞද්ධ දරුවෝ අතර ඉන්න අපිට ලොකු අභිමානයක් නේ. ලොකු දෙයක් ඒක. අපි සතුටු වෙනවා මේ දරුවෝ ගැන. මං ඉල්ලා සිටිනවා දරුවන්ට ධර්මයයි භාෂාවයි මේ දෙකක් පුළුවන් උපරිම දෙන්න කියන එක ඉල්ලා සිටිනවා. පොඩි ඉල්ලීමක් ආමුදුරු කෙනෙක් විදියට සිංහල ආමුදුරු කෙනෙක් විදියට ලංකාවේ ඉල්ලා සිටිනවා. ඒක අවශ්‍යයි අපිට. ඉතින් අනගාരിക ධර්මපාලතුමාගේ මැදිහත් වීමෙන් ආරම්භ වෙච්ච මේ බ්‍රිතාන්‍යයේ මහා බ්‍රිතාන්‍යයේ පළවෙනි පන්සල මේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන රාජකීය පවුල් පවා ඍජුවම සම්බන්ධ වෙන්නේ මේ මහා විහාරය එක්ක. මේ මහා විහාරේ මම හිතන්නේ අවුරුදු 12කට පස්සේ මම විශාල පිරිසකට අද මේ දේශනාව කරන එක ගැන
මම සතුටු වෙනවා. අවුරුදු 12කට කලින් ආපු වෙලාවේ 5 දෙනෙක් වගේ තමයි බණ අහන්නේ ඉන්නේ. ලෝකේ කොච්චර වෙනස් වෙනවද? ඉතින් විශාල පිරිසක් මේ දේශනාව අහන්න මම හිතන්නේ සත් වෙනවා අපේ නිශාන්ත මහත්තයා ගොඩාක් සතුටු වෙන්නේ නේද? අද අපි සිද්ධ කරන අවසාන දේශනාව මම හිතන්නේ අපි සිද්ධ කරපු දේශනා අතර විශාලම පිරිසක් සහභාගී වෙන දේශනාවක් ලෙස මේ දේශනාව අපිට අඳුරන්න පුළුවන්. අපි තාම සතුටුයි අපේ සුජීව මහත්තයාටත් නෝන මහත්මිය දරුවෝ දෙන්නටත් අපි ස්තුතිවන්ත වෙනවා. තව එකක් තියෙනවා ඒක අරමුණ විදියට ලියලා නැහැ. ඒ වුණාට අපේ රේණු නෝනාගේ උපන්දිනේ හෙට. මේ ඉතින් එතුමියට ආශිර්වාද කරන්නත් රේණු නිවුනහල මැතිණියට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් පන්සිල් අරගෙන සිල්වතුන් බවට පත් වුණා. පැයකට අධික කාලයක් ධර්මයේ ඉගෙන ගත්තා. ලංකාව ගැනත් මාතෘ භූමිය ගැනත් විනාඩි 5ක් මම ඔබත් එක්ක කතා කරා. මොකද මම දන්නවා බොහෝ දෙනෙක් අපේ රට ගැන මොනවා හරි අදහසකුත් පළ කරයි කියන අදහසින් ඉන්නවා. හැබැයි ගොඩාක් අයට උන් මධ්‍යහන්තු කොයි පාටිය කීයද කියලා හොයාගන්න. අවාසනාවකට ඔබට ඡන්ද ඉවර වෙනකන් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මට පාටිය එකක් නැති නිසා. මගේ පාටිය ඉතින් බෞද්ධ පාටිය තමයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට වැඩ කරනවා. එච්චරයි. එතනින් එහාට ලංකාවේ පක්ෂ සරණ යන්න තරම් මොකක් හරි ඔළුවේ අමාරුවක් දැන් මට නැහැ. ඉස්සර එහෙම ඔළුවේ අමාරු තිබුණා. දැන් ඒව ඉවරයි. ඒ නිසා පක්ෂවල ගෝලියෝ නෙවෙයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ නිසා ඉතින් අපි සතුටුයි ඔබලත් එක්ක රට ගැන අපේ ධර්මයේ චූටි කොටසක් නේ සීලය ගැන. අපි සරලව සාකච්ඡා කළා. මොකද මට ඕන මේ පොඩි පැංචන්ටත් දෙයක් තේරෙන්න. පොඩි ළමයින්ටත් මම හිතනවා ඒගොල්ලෝ තාසාවෙන් අහන් ඉන්නවා මම මේක සරලව කියලා දෙනකොට. නේද? මේ ළමයි කැමැත්තෙන් එන්නේ චුට්ටක් හරි තේරෙන හින්දානේ. ඉතින් මට සතුටුයි ඒක. ඉතින් බොහෝම හොඳට පින් කටයුතු සිදු කරගත්තා. අපි රැස් කරගත්ත පින් කුසල් අනුමෝදනා කරමු. අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු වීරෝධාර ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්ටත් එදා මෙදා තුර අපේ ශාසනය දියුණු කරන්නට අපවත් වෙච්ච අනගාരിക ධම්මපාලතුමා ඇතුළු උතුම් යතිවර පරපුරටත් ඒ වගේම ඔබ නමින් පුද්ගලිකව අභාවයටපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් විශේෂයෙන්ම මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරපු අපේ නිශාන්ත මැතිතුමාගේ මැතිණියගේ පියවරු දෙපළටත් ඒ වගේම අද පින්කමේ දායකත්වයේ ගත් අපේ හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව නිවුනහල මැතිතුමා මැතිණිය නමින් මියගිය මව්පිය පාර්ශවවල සියලු නෑයන්ටත් මේ පින් අත්වේවා සුවපත් වෙත්වා සපවත් වෙත්වා දුකින් මිදෙත්වා අපගේ ඥාතිවරු සතර අපායකට නොවැටේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නට අපේ ඥාති මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා සාදු 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 සම්‍යක් දෘෂ්ටික ඉෂ්ඨකාමී පින් කැමැති දෙවියෝ මේ පින් අත් කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ධර්ම ශක්තිය පරම පූජනීය ලන්ඩන් බෞද්ධ මහා විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය බෝගොඩ සීල විමල ස්වාමින් වහන්සේටත් තවලම බණ්ඩුල ස්වාමින් වහන්සේටත් කළුගමුවේ කස්බ සායින් වහන්සේටත් ලැබේවා. උන්වහන්සේලා මෙරට වැඩ ඉඳිමින් ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්නට මඟ පෙන්වන උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා උන්වහන්සේලාගේ ශාසනික කටයුතු දිනෙන් දින නිදුක් නිරෝගීව සුවපත්ව කරන්නට උන්වහන්සේලාට දෙවියන්ගේ ආශිර්වාදය වේවා. මේ උතුම් පින්කම් මේ උතුම් පින්කම මේ පන්සලේ සංවිධානය කරපු සුජීව නිවුන්හල මැතිතුමාට මැතිණියට දරුවම් දෙපළට වගේම මේ පින්කම් මාලාවම සංවිධානය කරන ප්‍රධාන දායකත්වයේ ගත්ත නිශාන්ත මැතිතුමාට ඒ වගේම තානියා මැතිණිය ඇතුළු කොට ඒ පවුලේ දරුවම් දෙපළටත් මේ උතුම් පින්කම් මාලාව පුරාම මහා බ්‍රිතාන්‍යයේහි විවිධ පළාත්වල පින්කම් සංවිධානය කරපු අපේ ස්වාමීන් වහන්සේලාට දායක පිරිස් වලට වගේම විශේෂයෙන්ම අපිත් එක්ක මේ සංචාරයේදී අපට උපකාර කරමින් අපේ ඩොන් පුතුණුවන් දුලිත පුතුණුවන් ඇතුළු තව බොහෝ දෙනෙක් අපේ ශ්‍රී මහත්මයා ඇතුළු බොහෝ දෙනෙක් උපකාර කරමින් අපත් සමග කටයුතු කරා. ඒ සියලු දෙනාට මේ ස්ථානෙට බණහන්ට ආපු ඔබටත් ඔබ ජීවත් වෙන මේ රටටත් ඔබගේ ආදරණීය මාතෘ භූමිය වන ශ්‍රී ලංකා ද්වීපයටත්
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා, කරදර දුරු වේවා, බාධක දුරු වේවා. අපි හැම දිනාටම නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුව සම්පන්න, වාසනාවන්ත ජීවිතම උදා වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්නට ඊ타ම ඉක්මන් භවයකදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල්ද පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති. කවුරුත් වන්දනා කරන්ට. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ධම් අවබෝධය සහ වාසනාවන්ත ජීවිතයක්ම උදා වේවා. ත්වන් සරණයි.